ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේත් අපි ඔබ සමග එකතු වන්නේ උසස් පෙළ විභාගයේදී ඔබට ඉතාමත්ම වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීමට. උසස් පෙළ විභාගයට සූදානම් වෙන ඔබට 12 ශ්‍රේණියේදී ඉතාමත්ම වැදගත් වෙන ඒකකයක් පුරාතන ගද්‍ය ඒකකය. මේ පුරාතන ගද්‍ය ඒකකයට අදාළව තිබෙන පොත් හතරක් පිළිබඳව ඔබ දන්නවා. කොටස් හතරක් තිබෙනවා. ඒ කොටස් හතරටම ආරම්භය සලසා ගැනීම පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය පිළිබඳවයි අද අපි ඔබත් සමග අවධානයට ලක් කරන්නේ. මෙම පාඩම මගින් විශේෂයෙන්ම මැන බලන අප දැනගෙන සිටිය යුතුම කරුණු කාරණා රසක් අද දවසේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන නිසාවෙන්ම මෙම වැඩසටහනට ඉතාමත්ම හොඳින් සවන් දෙමින් වැඩසටහනෙහි ඉදිරිපත් වෙන කරුණු කාරණා පිළිබඳ ඔබගේ අවධානය ඉතා හොඳින් යොමු කරන හැටියට අපි ඔබට මුලින්ම මතක් කර සිටිනවා. මෙම ඒකකයේදී ඔබගේ දක්ෂතාව පිළිබඳව මැන බැලීමක් තිබෙනවා. පුරාතන ගද්‍ය සාහිත්‍ය පරිශීලනය කිරීම මගින් මානව ගුණධර්ම ඔබගේ ජීවිතයේ තියෙන මානව ගුණධර්ම වර්ධනය කර ගැනීම සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානය පුළුල් කර ගැනීමෙන් උසස් රසවින්දන හැකියාවක් ඇති කර ගැනීම පිළිබඳවයි අපි විශේෂයෙන්ම කතා කරන්නේ. ඒ වගේම මෙම ඒකකයේ අවසාන වීමේදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබට පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විකාශනය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට හැකි වේ කියලා. එතකොට අපි මෙම වැඩසටහනේදී විශේෂම අවධානය යොමු කරන අපේ අරමුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි අද මේ වැඩසටහන අවසානයට පත්වන විට ඔබ හොඳින් මේ වැඩසටහන සමග ඒක අත්වැල් බැඳගෙන සිටියහොත් පුරාතන ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා ඔබට හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විවිධ අවධි පිළිබඳ තොරතුරු ඔබට අද මේ පාඩමෙන් අපි හඳුනා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුරාතන ගද්‍ය ඉතිහාසයේ අපට වැදගත් වෙන යුග පිළිබඳව එහෙම නැත්නම් අවදීන් පිළිබඳව සහ කතුවරුන් පිළිබඳව අපි ඔබත් සමග සාකච්ඡා කරනවා. ඒ වගේම කෘති පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරනවා. පුරාතන ගද්‍ය සාහිත්‍යයේ තිබෙන ලක්ෂණ පිළිබඳව අපි මේ වැඩසටහනේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුරාතන ගද්‍ය නිර්මාණයක් ඔබට નિયમિત ඒකකයක් අරගෙන ඒ નિયમિત ඒකකය කොහොමද අගය කරන්නේ? එහි තියෙන වටිනාකම පිළිබඳව සාකච්ඡා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මේ වැඩසටහනේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පාඩම ඉතාමත්ම වැදගත්. ඒ කොයිතරම් වැදගත් වෙනවද කියලා අපි බැලුවොත් අපි දන්නවා පුරාතන ගද්‍යයේ ආරම්භය හා විකාශනය පිළිබඳව දරුවෙකු සතුව පවත්නා දැනුම ඔබට කෙලින්ම ලකුණු රාශියක් ඔබගේ විභාගයට එක්කව කරන දැනුමක් බවට පත් වෙනවා. ඉතින් ආදරණීය දරුදැරියනි උසස් පෙළ විභාගයේදී මේ පුරාතන ගද්‍ය ඒකකය කොයිතරම් වැදගත් වෙනවද කියන එක මම ඔබත් එක්ක මුලින්ම සාකච්ඡා කරන්න. අපිට පුරාතන ගද්‍ය ඒකකයේ අර්ථාවබෝධය කියන ප්‍රශ්නයට පිළිතුරු සැපීමෙන් ලකුණු 16ක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අවස්ථා සම්බන්ධය දැක්වීම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම මගින් ලකුණු 12ක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රසවින්දනය හා ਵਿਚාරයේ යෙදීම මගින් ඔබට ලකුණු 30ක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. එතකොට මේ සමස්ත එකතුව ලකුණු 58කට පාර කියනවා පුරාතන ගද්‍ය සංග්‍රහය. සිංහල විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමේදී අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේම ලකුණු පිළිබඳව තිබෙන ලකුණු වෙන්වී ගිහින් තියෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරලා තිබීම. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් උසස් පෙළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී අර්ථාවබෝධයේ ප්‍රශ්නය හැදෙන්නේ ඔබ දන්නවා ඔබට තිබෙන ඒකක හතරක්. ඒ කියන්නේ සද්ධර්ම රත්නාවලිය, 550 ජාතක පොත, සද්ධර්මාලංකාරය සහ පූජාවලිය කියන කොටස් හතරෙන් ඔබට අර්ථාවබෝධය සඳහා ඒකක හතරක් ඔබට ලැබෙනවා. මේ ඒකක හතරෙන් එහෙම නැත්නම් ඡේද හතරක් ඔබට ලැබෙනවා. මේ ඡේද හතරට පිළිතුරු සැපීමෙන් ලකුණු 16ක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අවස්ථා සම්බන්ධයේ ප්‍රශ්න
අපිට අවස්ථා සම්බන්ධයෙන් කොටස් 7ක් තිබෙනවා. එයින් අපිට 4කට උත්තර ලියන්නට පුළුවන් අපි මේ කියවන ඒකක මගින්. එතෙන්දී අපිට ලකුණු 12ක් එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ තෝරා ගන්නවා නම් පුරාතන ගද්‍ය ඒකකයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම, රසවින්දන ප්‍රශ්න හෙවත් විචාර ප්‍රශ්න වලට උත්තර සැපයීම, එහිදී ඔබට ලකුණු 15 බැගින් ප්‍රශ්න දෙකට ලකුණු 30ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සමස්ත එකතුව හැටියට ගත්තාම ආදරණීය දුවේ පුතේ ලකුණු 58ක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් තමයි මම ඔබත් එක්ක කතා කළේ. නමුත් 12 ශ්‍රේණියේ සිටින ඔබ තවමත් ප්‍රශ්න පත්‍ර පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු නොකරන පිරිසක් වෙන්නට පුළුවන්. ඔබ මුලින්ම කළ යුත්තේ මේ පුරාතන ගද්‍ය සංග්‍රහයේ තිබෙන මේ ඒකකයන් හොඳින් කියවා අවබෝධ කර ගැනීම. ඒකට හොඳ ප්‍රවේශයක් ලබා දීමටයි අපි අද මේ උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේදී මේම ඒකකයේ අද මම ඔබත් එක්ක කතා කරන ඒකකයේ තියෙන වටිනාකමත් මම ඊටාම කෙටියෙන් උනත් ඔබට මතක් කරන්නට ඕනේ. මෙන්න ඒකකයේ මගින් පමණක් අපිට සමහර විට ප්‍රශ්න පත්‍රයේදී ගද්‍ය යුගයක්, ගද්‍ය කාලයක් හැටියට, ගද්‍ය අවධියක් හැටියට දඹදිනී අවධිය, කුරුණෑගල් අවධිය හා ගම්පොළ අවධිය යන අවධිවල පවත්නා වැදගත්කම දැනගෙන සිටීම අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒ වගේම එක් විචාර ප්‍රශ්නයක ලකුණු 15න් 7ක් ලැබෙන කොටසක් හැටියට මේ ප්‍රශ්නේ ඒමට හැකියාව තිබෙනවා. එහෙනම් මේ වැඩසටහන මගින් අපි ඔබත් එක්ක කතා කරන කරුණු කාරණාවන් මනවින් අවබෝධ කරගනිමින් එම දත්තයන් ඒක රාශී කරගනිමින් ඔබ ලබාගත් දැනුම සමග එය සසඳමින් අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අපි මුලින්ම යොමු වෙනවා පුරාතන ගද්‍ය සාහිත්‍යයේ විවිධ අවධීන් පිළිබඳව කතා කිරීමට. මේට මුලින්ම මම ඔබට මේ අවධි ටිකට යන්නට කලින් අපි පුංචි වර්ගීකරණයක් කරගත්තොත් හොඳයි. සාහිත්‍ය හැටියට වර්ගීකරණය මේ පාඩමේදී අපෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා අපේ සාහිත්‍ය සමස්ත සාහිත්‍ය අපි කොටස් වලට බෙදා ගන්නවා. ගද්‍ය, පද්‍ය සහ චම්පු හැටියටත් ඒ වගේම දෘශ්‍ය කාව්‍ය හැටියට කොටස් වලට බෙදා ගන්නවා. මේකෙන් අපිට තිබෙන ගද්‍ය කොටසේ අපි කොටස් දෙකකට ඒක බෙදා ගන්නවා. ඒ තමයි පුරාතන ගද්‍ය, නූතන ගද්‍ය. එතකොට මේ පුරාතන ගද්‍ය සාහිත්‍ය පෝෂණය වෙලා පුරාතන ගද්‍ය සාහිත්‍යය විකාශය වෙන අවදීන් ගණනාවක් අපිට තිබෙනවා. ඔබ දන්නවා ආදරණීය දුවේ පුතේ පුරාතන ගද්‍ය අවදීන් හැටියට අපි සලකන්නේ අපේ සාහිත්‍ය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඉඳන් මහනුවර යුගයට එනකම්ම මහනුවර අවධියට එනකම්ම කාලවකවානුව අපි මේ යුගය කියන වචනය මෙහිදී පාවිච්චි කරන්නේ නැහැ. ඔබ දැනගන්නට ඕනේ අවධිය කියන වචනේ හෝ කාලය කියන වචනයේදීම ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව අපි යුගයක් කියපුවාම ඉතා දීර්ඝ වසර දහස් ගණනකින් යුතු කාල පරාසයක් කියලා අපිට හිතෙන්නට පුළුවන් නිසා අපි මෙය අපේ හඳුනා ගැනීමේ පහසුව සඳහා අවධිය එහෙම නැත්නම් සමය එහෙම නැත්නම් කාලය හැටියට හඳුනාගත්තත් නිවැරදි වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබගේ ගද්‍ය පුරාතන ගද්‍ය ඉතිහාසය අවධි ගණනාවක් අපිට තිබෙනවා. අනුරාධපුර අවධියෙන් පටන් අරගෙන මහනුවර අවධියෙත් එක්. සැබවින්ම මෙම ඒකකයේදී මම ඔබත් සමග මේ අවධීන් සියල්ල සම්පින්නනය කිරීමට කාලය ගත කරන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආරම්භය පිළිබඳව සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා මෙම අවධීන් අතරින් දඹදිනිය අවධිය, ඒ වගේම කුරුණෑගල් අවධිය සහ ගම්පල අවධිය කියන අවධි තුන පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ දඹදිනිය අවධියත්, කුරුණෑගල් අවධිය සහ ගම්පල අවධිය කියන අවධි තුන පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. මන්ද එම යුගයන් වලට එම අවධීන් වලට අයත් ග්‍රන්ථයන් තමයි අපට හදාරන්නට තියෙන්නේ. දඹදිනිය අවධියේ ලියවිච්ච සද්ධර්ම රත්නාවලිය, ඒ වගේම පූජාවලිය,
ඒ වගේම කුරුණෑගල් අවදියේදී ලියවෙච්ච 550 ජාතක පොත, ඒ වගේම ගම්පොළ අවදියේදී ලියවෙච්ච සද්ධර්මා ලංකාරය කියන කොටස් ටික තමයි ඔබට નિયમિત කෘති හැටියට තිබෙන්නේ. ඒ නිසා අද අපි මේ වැඩසටහනේදී වැඩි අවධානයක් යොමු කරමු මෙන්න මේ අවධි තුන, විශේෂයෙන්ම දඹදිනි අවධිය, ඒ වගේම කුරුණෑගල් අවධිය සහ ගම්පල අවධිය කියන අවධි තුන පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් මම මුලින්ම අනුරාධපුර අවධිය පිළිබඳව වචනයක් හෝ ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි. ගද්‍ය යුගයක් හැටියට අපේ පුරාතන ගද්‍ය ඉතිහාසය ආරම්භය සිදු වෙන්නේ කොයිතරම් ඈත වකවානුවකද කියලා හොයලා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ඇතිවෙන බොහෝ ශේස්ත්‍රයන් ඇතිවෙන වෙනස්කම් සිදු වෙනවා. මේ මහින්දාගමනයෙන් පසුව අපේ ග්‍රන්ථකරණය, පුරාතන ගද්‍ය සාහිත්‍ය ආරම්භය ඇති වුණා කියන එක පිළිබඳව අපිට තොරතුරු බොහෝම අපිට තිබෙනවා. ඊට මුල් අවදිවලත් මේ ඉතිහාසයේ ගද්‍ය ඉතිහාසයේ තිබුණා කියන්නට සාධක සෙල්ලිපි වලින් ආදී දේවල් වලින් දියුණු වෙච්ච භාෂා රටාවක්, යම්කිසි විදිහේ අක්ෂර මාලාවක් සකස් වෙමින් තිබුණු කාරණාත් එක්ක අපිට එන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපිට සෙල්ලිපියක් අරගත්තාම ඒ සෙල්ලිපිය කොයිතරම් දුරට සාහිත්‍ය කොටසක් හැටියට අපිට ගන්නවට වැඩිය ඓතිහාසික වටිනාකමක් තමයි ඒ තුල අපිට දක්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් කොහොම නමුත් ඔබ මේ පාඩමට අවතීර්ණ වෙද්දීම ඔබ මතක තියාගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ ගද්‍ය සාහිත්‍ය යුගයන්හි ආරම්භය සනිටුහන් වන්නේ අනුරාධපුර අවධියෙන් කියලා. අපේ පුරාතන ගද්‍යෙහි ආරම්භය සිදු වෙන්නේ අනුරාධපුර අවධියේ. මේ අනුරාධපුර අවධියේ ගත්තාම එහිදී අපට හමුවන විශේෂ ග්‍රන්ථ රාශියක් තිබෙනවා. ඔබ මෙතනදී පද්‍ය ග්‍රන්ථ සහ ගද්‍ය ග්‍රන්ථ පටලවා ගැනීමකට ලක් කරන්නට එපා. එහෙම නැත්නම් අනුරාධපුර යුගයට අනුරාධපුර කාලයට අදාළ වෙලා තිබෙන පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ ඔබ මේකදී එකතු කර ගැනීම නෙමෙයි අපි වැදගත් වෙන්නේ ගද්‍ය කොටස්. එදී ඔබ දන්නවා දම්පියා අටුවා ගැටපදය කියන ග්‍රන්ථය අබා සලමෙවන් හෙමත් කසුප් මහරජු, ඒ වගේම සිකවළඳ හා සිකවළඳ විනිස මෙහි කර්තෘවරයා පේන්නට නැහැ. අපි ඒ නිසා අපි ඒකට කියනවා කර්තෘ අඥාතයි කියලා. ආදරණීය දුවේ පුතේ, මේ අඥාතයි කියලා කියන එකේ තේරුම තමයි නොදන්නවා කියන එක. සමහර තැනකදී සිකවළඳ හා සිකවළඳ විනිසේ කතුවරයා කවුදයි කී විට ඒ කතුවරයා අඥාත නම් කෙනෙක් කියා ඔබ යම් තැනකදී හිතන්නට එපා. අඥාතයි කියන වචනේ තේරුම වන්නේ කතුවරයා සැඟවිලා ඉන්නවා. එහෙම නැත්නම් අපි කතුවරයාව දන්නේ නැහැ කියන එක. එහෙනම් අපි මෙතනදී විශේෂයෙන්ම හඳුනාගත යුතුයි අනුරාධපුර කාලයෙන් පොත් දෙකක් මතක තියාගනිමු. ඔබට පුළුවන් ගද්‍ය ග්‍රන්ථ දෙකක් මතක තියාගන්න. මොනවද? දම්පියාටුවා ගැටපදය එක ග්‍රන්ථයක්. ඒක රචනා කරලා තියෙන්නේ අබා සලමෙවන් රජතුමා, හෙවත් කසුප රජතුමා. ඒ වගේම සිකවළඳ හා සිකවළඳ විනිස ඒ රචනා කරලා තියෙන්නේ කවුද කියලා අපි හරියට දන්නේ නැහැ. එහෙනම් අපි අනුරාධපුර යුගයේ ගද්‍ය අවධියක් හැටියට අනුරාධපුර අවධියේ ලියවිච්ච ග්‍රන්ථ දෙකක් අපි මෙහිදී මතක තියාගන්නවා. ඊළඟට මම ඔබත් එක්ක එන්නේ දඹදෙනිය අවධියට. මේ දඹදෙනිය අවධිය සැබවින්ම අපිට ඉතාමත්ම වැදගත් වෙන අවධියක්. මේ අපි වර්ෂ හැටියට අරගත්තොත් අපි හඳුනාගන්නේ 13 වෙනි සතවර්ෂය කියලා. දඹදිනී අවධිය 13 වෙනි සියවස නැත්නම් 13 වෙනි සතවර්ෂය. දඹදිනී සාහිත්‍ය යුගයේ අපේ පුරාතන ගද්‍ය කොටස පිළිබඳව සාකච්ඡා කරන්නට යද්දී අපිට පුළුවන් නම් දඹදිනී යුග සාහිත්‍ය අවධියේ තිබෙන දේශපාලනික මුහුණුවරක් හඳුනා ගැනීම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. දේශපාලනික මුහුණුවර වැදගත් වන්නේම රටක සාහිත්‍ය සකස් කිරීමෙහිලා, සාහිත්‍ය පෝෂණය වීමෙහිලා රටේ දේශපාලන වාතාවරණය
ඉතාමත්ම තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරනවා. අපි හොයා බැලුවොත් දඹදෙණිය අවදියේ දේශපාලනික වාතාවරණය ගත්තොත් දඹදෙණිය අවදියේදී අපිට හමු වෙන රජවරුන් කිහිප දෙනෙක් ඉන්නවා. දඹදෙණිය අවදියේදී අපිට හමු වන මේ රජවරුන් පිළිබඳව සලකා බලද්දී අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙතෙන්දී ඉතිහාසයේ විශේෂ හදාරන දරුදැනියනොත් ඔබ දන්නවා තුන්වෙනි විජයබාහු රජතුමා, දෙවන පරාක්‍රමබාහු රජතුමා, ඒ වගේම හතරවෙනි විජයබාහු රජතුමා, ඒ වගේම පළවෙනි බුවනිකබාහු රජතුමා. මේ දෙදෙනා අතර මේ හතර දෙනා අතරනුත් දඹදෙණිය සාහිත්‍ය යුගයේදී විශේෂ වටිනාකමක් තිබෙන රජවරු දෙදෙනෙක් ගද්‍ය සාහිත්‍ය පැත්තෙන් ගත්තත් පද්‍ය සාහිත්‍ය පැත්තෙන් ගත්තත් අපිට කියන්නට පුළුවන් විශේෂම දෙදෙනෙක් තමයි තුන්වෙනි විජයබාහු රජතුමා සහ දෙවන පරාක්‍රමබාහු රජතුමා. විශේෂයෙන්ම ලාංකේය සාහිත්‍ය පෝෂණය හේලා තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් අගනා සේවාවක් ඉටු වෙලා තිබෙන බව අපගේ දරුදැරියෝ දන්නවා. ඒ වගේම දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔබට සිහිපත් වෙනවා නම් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත යන උපාධි නාමය හිමිකර ගනිමින් සිංහල සාහිත්‍ය විෂයෙහිලා ඉමහත් සේවාවක් කරපු රජවරයෙක් හැටියට තමයි අපි දෙවන පරාක්‍රමබාහු රජතුමා හඳුනාගන්නේ. අනිත් රජවරුන් ගැන වැඩිපුර කතා කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබ දඹදෙණියේ අවදියේ දේශපාලන පසුබිම පිළිබඳව සාකච්ඡා කරද්දී තුන්වන විජයබාහු රජතුමාගේ කාර්යභාරය සහ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාර්යභාරය පිළිබඳවත් ඔබේ හිතේ කොනක මතක තියාගෙන හිටියොත් ඔබට මේ විෂය ඒකකය මනවින් තේරුම් ගැනීම සඳහා හේතු වෙනවා. බෑ ආදරණීය දුවේ පුතේ මෙහිදී ඔබ මතක තියාගන්නට ඕනේ ඔබගේ මේ රජවරුන්ගේ නම් ඒ වගේ මේ රජවරු පාලනය කරපු කාල වකවානු පිළිබඳව විභාගෙදී ප්‍රශ්න නගන්නේ නැහැ තමයි. ප්‍රශ්න නගන්නේ නැහැ. නමුත් ඒක දැනගෙන සිටීම ඔබට මේ සාහිත්‍ය ඒකකය හැදෑරීම සඳහා පුදුමාකාර පිටුබලයක් ලැබෙන නිසා තමයි මේ දේශපාලනික පසුබිම අපි මේ පාඩමට එකතු කරලා තියෙන්නේ. අපි ඊළඟට බලමු දඹදෙණිය අවදියේ තියෙන සාහිත්‍යයක පසුබිම. මම මෙතනදී ඔබට සිහිපත් කරනවා ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම දඹදෙණිය අවදිය වෙන්නට කලින් අවදිය තමයි පොළොන්නරුව අවදිය. මේ පොළොන්නරුව අවදියේදී අපේ රටේ තිබිච්ච සාමාන්‍ය තත්ත්වයන් උඩු යටිකුරු කිරීමෙහිලා හේතු වෙච්ච ප්‍රධාන සිදුවීමක් තිබෙනවා. කුමක්ද කියලා මතකට ඔබ හිතා බලන්න. මං හිතනවා ඔබට නිතැතිම්ම මතකයට එනවා මාඝගේ ආක්‍රමණය. කාලිංග මාඝගේ ආක්‍රමණය. මේ කාලිංග මාඝයන්ගේ ආක්‍රමණය අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ අපේ රටේ සංස්කෘතිය අපේ රටේ තිබිච්ච සભ્યත්වය සියලුම දේ තුළ පුදුමාකාර උඩු යටිකුරු කිරීමක් කරන්නට මේ මාඝගේ ආක්‍රමණය බලපාන. ඔහු විසින් දඹදෙණියේ දේශපාලනික පසුබිම විනාශයට පත් කරනවා. ඒත් එක්කම දැල්වෙමින් ආපු සාහිත්‍යයේ ප්‍රදීපාලෝකය විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අනුරාධපුර යුග කාලයේදී ඒ වගේම පොළොන්නරුව කාලයේදී අපේ රටේ දියුණු වෙමින් පැවති සාහිත්‍යයක් තිබෙනවා. ඒ සාහිත්‍ය ප්‍රදීපය ඊටාම පුළුල්ව විහිදෙමින් සිවිච්ච කාලවකවානුවක තමයි අපි දඹදෙණිය කාලයට එළඹෙන්නේ. මේ පොළොන්නරු කාලයේ අගභාගයේදී සිදුවෙන මේ මාඝගේ ආක්‍රමණය හේතු කොටගෙන දඹදෙණිය සම්පූර්ණයෙන්ම දඹදෙණියට එනකොට අපි ඉන්නේ ටිකක් පසුබෑමකට යාගයක් වෙච්ච යුගයක. බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වෙච්ච විහාරස්ථානය විනාශයට පත් වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම අපේ රටේ ජීවනාලිය බඳුව තිබිච්ච උදාර ගණයේ ලියවෙච්ච ගද්‍ය පොතපත විනාශ වීමට යනවා මෙන්න මේ කාලවකවානුවේදී. අපිට වාර්තා වෙන අතීත ප්‍රවෘත්තීන් පිළිබඳව හරියට හොයා බලපුවාම අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා සමහර විටකදී අපේ රටේ හිටපු ඊටාම දැන උගත්කම් වලින් සමන්විත වෙච්ච පඬිවරුන් ඒ වියතුන්
රටහැර යාමේ තත්ත්වයක් පවා මේ කාලය වෙන විට ඇති වෙලා තිබුණායි කියන එක අපිට ඉතිහාසය තුලින් තොරතුරු හොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ දඹදෙණිය කාලවකවානුව කියලා කියන්නේ එක පැත්තකින් අපේ රටේ අධ්‍යාපනයේ පැත්ත, ඒ වගේම අපේ රටේ සංස්කෘතිය පැත්ත, අපේ රටේ ආධ්‍යාත්මික ගුණ වගාව කියන පැත්ත යම්කිසි ප්‍රමාණයකට පහත වැටෙනවා. මොකද දැනුගත් පරම්පරාව අධ්‍යාපනයේ බිඳ වැටීමට බලපාන මූලිකම තැන තමයි ආදරණීය දුවේ පුතේ විශේෂයෙන්ම මතක තියාගන්න අපේ පන්සල් අධ්‍යාපනය ශාසනික අධ්‍යාපනයක් එක්ක එක්ව වෙච්ච භික්ෂුන් වහන්සේත් එක්ක බැඳිච්ච බෞද්ධ විහෙර විහාරස්ථානයේ කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් තමයි අපේ රටේ තිබුණේ. එතකොට මෙන්න මේක බිඳ වැටීමට ලක් වෙන යුගයක් හැටියට අපි හඳුනා ගන්නවා දඹදෙණිය කාලය, මේ දඹදෙණිය අවධිය. එනමුත් මේ දඹදෙණිය අවධියට එනකොට මෙබඳු තත්ත්වයක් තිබුණා වුණත් යම්කිසි ප්‍රමාණයකට දඹදෙණිය අවධියේදී සිදුවෙන්නේ කුමන විදිහේ ගද්‍ය ප්‍රබෝධයක්ද කියලා අපි මෙතනින් එහාට විමසා බලමු. දඹදෙණිය අවධිය ගත්තයන් පස්සේ ලියවෙන ගද්‍ය ග්‍රන්ථ සහ කතුවරු පිළිබඳව ඔබ දැන ගැනීම කරන්නට ඕනේ. විශේෂයෙන්ම කෘති ගණනාවක් පිළිබඳව සාකච්ඡා වුවත් විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය සහ විසුද්ධි මාර්ග සම්නේ කියන ග්‍රන්ථ තුන මා ඔබට මෙතනදී පුංචි කාරණාවක් සිහිපත් කරනවා. අපි අනුරාධපුර යුග අනුරාධපුර කාලයෙන් මතක තියාගත්ත පොත් දෙකක නම් සහ කතුවරුන් දෙදෙනෙක්ගේ නම් ඔබ කිසියම් විමසීමකට විචාරයකට ලක් කරන අවස්ථාවකදී අපි ඒ නම් දෙක අනුරාධපුර කාලයෙන් මතක තියාගත්තා වගේම දඹදෙණිය කාලයෙන් අපි අපිට නිර්දිෂ්ටව තියෙන ගද්‍ය ග්‍රන්ථ දෙකට අමතරව තවත් එක ගද්‍ය ග්‍රන්ථයක් මතක තියා ගැනීම ඔබට පහසුයි. එයින් මූලික වශයෙන්ම සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන් විසින් රචනා කරන්නේ, ඒ වගේම පූජාවලිය මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන් විසින් තමයි රචනා කරන්නේ. ඒ වගේම මේ දඹදෙණි යුගය සන්න ග්‍රන්ථ පිළිබඳව නමක් දරාපු යුගයක් බවට පත් වෙනවා. ඒ අතරතුරේ විසුද්ධි මාර්ග සන්නේ කියන ග්‍රන්ථය ලියා දක්වන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමා. මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ඔබ හඳුනා ගන්නවා දඹදෙණි පැරකුම්බා කියලා. ඒ වගේම මෙතුමා තමයි සංඝරක්කිත හිමියන් අතින් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමය හිමි කරගන්නේ. එතකොට එතුමන් විවිධ ග්‍රන්ථ ලියමින්, ග්‍රන්ථකරණයේ යෙදෙමින්, සාහිත්‍යකරණයේ යෙදෙමින් ආපු වියතෙක් උගතෙක් හැටියට තමයි අපි හඳුනාගන්නේ. දඹදෙණි යුගයේ දඹදෙණි කාලයේදී විශේෂයෙන්ම සිංහලයේ මහා බණ පොත් ලෙස හැඳින්වෙන ග්‍රන්ථ ගණනාවක්ම රචනා වෙනවා. මා ඔබව පටලවා ගන්නෙ නැහැ. සමහර විට ඔබ විශේෂ ඒකකයන්හිදී හදාරලා ඇති සමහර ග්‍රන්ථ නාමයන්. අපි මෙතනදී පොඩ්ඩක් මගහැරලා පොළොන්නරු අවධිය. පොළොන්නරු අවධියේදී ලියවිච්ච ග්‍රන්ථ අතරට එක්හා වෙලා තියෙන බුත්සරණ, අමාවතුර වගේ ග්‍රන්ථයන් ගද්‍ය ග්‍රන්ථයන් හැටියට සුවිශේෂී වටිනාකමක් හිමි කර ගන්නවා පොළොන්නරු කාලයේදී. නමුත් පොළොන්නරු කාලයේදී ලියවෙච්ච මෙම ග්‍රන්ථ මාගගේ ආක්‍රමණයත් එක්ක විනාශයට ලක්වීමත් එක්ක නැවත වාරයක් ඒ ග්‍රන්ථ ලියවන්න පටන් ගන්නවා දඹදෙණිය අවධියේදී. සිංහලයේ මහා බණ පොත් රසක් ලියවිච්ච අවධියක් හැටියට අපි දඹදෙණිය අවධිය හඳුනා ගන්නට ඕනේ. එතකොට දඹදෙණිය අවධියේදී සිදුවෙන විශේෂ සාහිත්‍ය සේවාවන් කිහිපයක් තිබෙනවා. ඒවා තමයි විජයබාහු රජතුමා කරනවා විශේෂම වැඩක්, රට හැරගිය උගත් භික්ෂූන් නැවත මෙරටට ගෙන්වා ගන්නවා. රටේ තිබෙන යහපත් වාතාවරණය ඇති වෙනවත් එක්ක එදා රටේ ඉන්නට බැරි නිසා රට අතහැරලා ගිය උගතුන් වියතුන් මේ නැවත අපේ ලක්දිවට ගෙන්වා ගැනීමක් සිදු වෙනවා දඹදෙණිය කාලවකවානුවේදී. ඊළඟට විනාශ වී ගිය පැරණි පොතපත නැවත ලියවීමක් සිද්ධ වෙනවා. නැවත ලියවනවා අය. ඒ වගේම අලුතෙන් ග්‍රන්ථකරණය සඳහා රාජානුග්‍රහය ලබා දෙනවා. බලන්න මේ දඹදෙණිය සාහිත්‍ය යුගයේ ගද්‍ය යුගයක් හැටියට කොයිතරම් වැදගත් වෙනවද කියලා. කෑම බීම වැටුප් ආදී සියලු දේ දීලා ඔබ විජයබාහු රජතුමාගේ කාර්යභාරයන් පිළිබඳව සොයා බලන තැනකදී ඔබට හමු වෙයි
වැටුප් ඒ වගේම කෑම බීම ආදී දේවල් සියල්ල සපයමින් ග්‍රන්ථකරණයට මේ අය පෙළඹවීමක් සිදු කරන්නට යෙදෙනවා. ඒ වගේම අලුතෙන් මේ ග්‍රන්ථයන් ලියන කට්ටියට රාජානුග්‍රහය ලබා දෙනවා. ඒ වගේම දඹදිනි පැරකුම්බාවන්ගේ කාර්යභාරයන් අතර විශිෂ්ටතම කාර්යභාරයක් වෙනවා වටිනා ධර්ම ග්‍රන්ථ නැවත පිටපත් කරවලා. ඒ පිටපත් කරපු ග්‍රන්ථයන් මෙහිදී ඔබ හොඳින් මතක තියාගන්න ඉස්සර අපගේ අද කාලේ වගේ මුද්‍රණ යන්ත්‍රයන් තිබුණේ නැහැ. ඒ නිසා වටිනා පොතක එදා තිබුණේ එක පිටපතයි. එහෙනම් මේ යුගයේදී සිදුවෙන වටිනාම කාර්යයක් වෙනවා අර තනි පිටපතක් පමණක් තිබිච්ච ග්‍රන්ථවල නැවත ඒවා පිටපත් කරවලා ඒවා භික්ෂුන් වහන්සේලා අතර බෙදා හැරීමකට ලක් වෙනවා මේ යුගයේදී. ඒ වගේම දැනුගත් පරම්පරාවක් නිර්මාණය කරනවා. සංඝරක්ඛිත හිමියන් මාහිමිපාණන් වහන්සේ නායක මාහිමිපාණන් වහන්සේ යටතේ දැනුමෙන් හා ගුණයෙන් පෝෂිත නව සංඝ පරපුරක් බිහි කරන්නටත් වැඩ කටයුතු සිද්ධ වෙනවා. මෙන්න මේ සියලු කාර්යයන් නිසා දඹදිනිය යුගය දඹදිනිය කාලය අපිට ඉතාමත්ම වැදගත් ගද්‍ය යුගයක් හැටියට කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒක මම ඔබගේ අවධානය යොමු කරනවා පූජාවලිය ග්‍රන්ථය සහ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයන් දෙක පිළිබඳවත් අපි විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ. විශේෂයෙන් මේ දඹදිනිය අවදියේ බිහිවන ගද්‍ය සාහිත්‍ය ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ තමයි ලෞකික විෂයන් පිළිබඳවද පොත්පත් ලියවෙන්න පටන් ගන්නවා. ඒ වගේම බණ කතා පොත් බහුල වෙනවා. ඒ වගේම ධර්මදේශනා ශෛලියෙන් පොතපත ලියවෙනවා. බණ කතා රීතියෙන් ඒ වගේම සංස්කෘත පාලි මිශ්‍ර සිංහල භාෂා ශෛලියක් ඔබට පූජාවලිය හැදෑරුවත් සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථය හැදෑරුවත් ඔබට මේ කියන කාරණාවන් ඒ ඇතුලේ අපිට හොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අපි කුරුණෑගල් අවදියට තමයි ඊළඟට අපි එළඹෙන්නේ. නමුත් ඔබ මෙතනට එන්නට කලින් පුංචි සාරාංශයක් අරගන්න. දඹදෙනිය අවදියේදී අපිට ඉතාමත්ම වැදගත් වුණු ග්‍රන්ථයන් මොනවද කියන එක මතක තියාගන්න. දඹදෙනිය අවදියේදී සාහිත්‍ය පසුබිම ඒ වගේම දේශපාලනික පසුබිම පිළිබඳව ඔබ මනා අවබෝධයක් එතනදී රඳවා ගන්න. අපි ඊළඟට එළඹෙන්නේ මෙම ඒකකයට අදාළව තියෙන කුරුණෑගල් අවදියට. කුරුණෑගල් අවදියේ සාහිත්‍ය සේවාව මේ අපි දන්නවා 14 වන සියවස හැටියට තමයි අපි මේ කුරුණෑගල් අවදිය හඳුනා ගන්න. 14 වන සියවසට අදාළව කුරුණෑගල් අවදියේ දේශපාලනික පසුබිම අපි යම් ප්‍රමාණයකට විමසා බැලීම වැදගත් වෙනවා. මම නැවතත් ඔබට සිහිපත් කරනවා රටේ දේශපාලනික වාතාවරණය පිළිබඳව ඔබ යම් ප්‍රමාණයකට දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපි දඹදෙණි යුගයේදී හඳුනාගත්ත වැදගත් රජවරු දෙදෙනෙක් ඒ තමයි විජයබාහු රජතුමා සහ දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන රජවරුන් දෙදෙනා. අපිට කුරුණෑගල් අවදියේදී අපට හමු වෙනවා දෙවන බුවනකබාහු රජතුමා, ඒ වගේම හතරවන පරාක්‍රමබාහු රජතුමා, තුන්වන බුවනකබාහු රජතුමා සහ පස්වන විජයබාහු රජතුමා. අපි මේ පිළිබඳවත් කතා කරද්දී අපිට වැදගත්ම වන්නේ කවුද කියන එක තමයි අපි විශේෂයෙන්ම කතා කරන්නේ. මේ අතරිනුත් අපිට හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සේවය ඉතාමත්ම වැදගත් වෙන රාජ්‍ය සේවයක් හැටියට තමයි අපිට හඳුනා ගැනීමට හැකියාව තිබෙන්නේ. දැන් අපි විමසා බලමු දඹදිනිය අවදියෙන් පසුව එළඹෙන මේ කුරුණෑගල් අවදියේ සාහිත්‍ය පසුබිම කොයි වගේද තත්වයක්ද මුහුණුවරක්ද ගන්න කියන එක. කුරුණෑගල් අවදියේ සාහිත්‍යක පසුබිම පිළිබඳව පරීක්ෂා කරනකොට අපිට පේන්නේ අනුරාධපුර යුගය, අනුරාධපුර කාලය, පොළොන්නරු කාලය, දඹදෙණි අවදි තරම්ම කුරුණෑගල සාහිත්‍ය ඉතිහාසයේ ලොකු බැබලීමකට ලක් වෙන්නේ නැහැ. හැබැයි සාහිත්‍ය කටයුතු වලින් ඒ වගේම ශාසනික කටයුතු සම්බන්ධයෙන් වටිනා සිදුවීම් කිහිපයක් මේ යුගයේදීම සිද්ධ වෙනවා. ගද්‍ය යුගයක් හැටියට ගත්තයන් පස්සේ ගද්‍යමේ වටිනාකමක් අපිට හමු වෙන 550 ජාතක පොත ලියවීම සුවිශේෂී වෙනවා. ඒ වගේම වෘතගන්ධී ශෛලිය ඇතිවීම, ඒ වගේම චූර්ණිකා කියන ගද්‍ය විශේෂය ලියවීම මේ යුගයෙන් තමයි බිහිවීම ආරම්භ වෙන්නේ. සාහිත්‍ය කර්මයේලා
හතරවන පරාක්‍රමබාහුගේ රජුගේ මැදිහත් වීම ඉතාමත්ම වැඩි වශයෙන් තියෙන අතරතුරේ වීරසිංහ පතිරාජයන්ගේ දායකත්වය කැපී පෙනෙන දායකත්වයක් වෙනවා කුරුණෑගල් අවධියේදී. ඊළඟට අපි විමසා බලමු කුරුණෑගල් අවධියේ ලියවෙන ගද්‍ය ග්‍රන්ථ හා කතුවරු පිළිබඳව. කුරුණෑගල් අවධියේදී ලියවෙන ගද්‍ය ග්‍රන්ථ අතර සිංහල තූප වංශය ලියවෙනවා. සිංහල තූප වංශය වංශ කතාවක් හැටියට අපි හඳුන්වන්නේ සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිත නැමැති කතුවරයා විසින්. ඒ වගේම දඹදිනි අස්න කර්තෘවරයා අඥාතයි. නැවතත් මා සිහිපත් කරනවා අඥාතයි කියන්නේ නොදනී කියන එක. ඒ වගේම උම්මග්ග ජාතකය ඔබ උම්මග්ග ජාතකය සාමාන්‍ය පෙළ අධීරයේදී පසුගිය වසරේදී හැදෑරුවා. ඒ උම්මග්ග ජාතකය වෙනමම ග්‍රන්ථයක් හැටියට ලියවෙන්නේ කුරුණෑගල් අවධියේදී. ඒ වගේම 550 ජාතක පොත අපිට නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත් වෙන 550 ජාතක පොත ලියවෙන්නේ කුරුණෑගල් අවධියේ. මේ සාධු සම්මත ජන සමාජයක් බිහි කර ගැනීම සඳහා අවශ්‍ය කරන සදුපදේශයන් ලබා දීමෙහිලා වැදගත් වෙන ග්‍රන්ථයක් හැටියට තමයි 550 ජාතක පොත ලියවෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නට සිද්ධ වෙනවා මොකද අපිට නිර්දිෂ්ට ග්‍රන්ථයක් වන නිසා. ඊළඟට දළදා සිරිත ලියවෙනවා. ඒ වගේම සිංහල බෝධි වංශය ලියවෙනවා මෙම අවධියේදී. එහෙමනම් අපි මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා මේ අවධියෙන් ඔබ මතක තියාගත යුතු ග්‍රන්ථ දෙකක්වත් සහ කතුවරුන් කිහිප දෙනෙක් මතක තියාගන්නට ඕනේ. විශේෂයෙන්ම සිංහල බෝධි වංශයේ විල්ගම්මුල මහා ස්ථවිරයන් වහන්සේ සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිතයන් රජතුමා මෙන්න මේ අය ඔබට මතක තියා ගැනීම වැදගත් වේවි. 550 ජාතක පොත ගත්තාම මෙය අපි හඳුනගන්නේ බහුකර්තෘක කෘතියක්. ඇයි මේ බහුකර්තෘකයි කියලා කියන්නේ? එක කර්තෘවරයෙක් මැදිහත් වෙලා නෙමෙයි මේ ලියලා තියෙන්නේ. කර්තෘවරුන් රාශියක් එකතු වීමෙන් තමයි 550 ජාතක පොත ලියවෙලා තියෙන්නේ. කුරුණෑගල් අවධියේ බිහිවෙන ගද්‍ය සාහිත්‍යයේ ලක්ෂණයන් කිහිපයක් අපිට දක්නට ලැබෙනවා. මේක මේ தত্ত্বය ඔබට පරීක්ෂා කර බලන්නට පුළුවන්. ඔබට නිර්දිෂ්ට ග්‍රන්ථය වෙන 550 ජාතක පොත අරගෙන බැලුවා. පාලි පොත්වල පරිවර්තන බිහි වෙනවා මේ කාලේදී ගොඩාක් වෙලාවට. ඔබ දන්නවා 550 ජාතක පොත කියන්නේ පාලි ජාතකට්ඨ කතාවේ සිංහල අනුවාදය එහෙම නැත්නම් සිංහල පරිවර්තනය බව ඔබ දන්නවා. පාලි ජාතකට්ඨ කතාව මූලාශ්‍රය කරගෙන ඒ පාලි ජාතකට්ඨ කතාවේ තිබෙන එහි ආభాසය ලබාගෙන තමයි අපි සිංහල ජාතක පොත ලියවෙන්නේ. මෙය 550 ජාතක පොත් වහන්සේ එහෙම නැත්නම් සිංහල ජාතක පොත හැටියටත් අපි හඳුන්වනවා. ඒ වගේම පොත්පත් රචනා කිරීමේදී වෘත්තගන්ධී ශෛලියෙන් පොත් ලියවෙනවා. මේ වෘත්තගන්ධී ශෛලිය කියලා කියන්නේ එක්තරා සුගායනීය නැලවීමට හෙවත් ලෙලවීමට පුළුවන් විදිහේ වෘත්තයක කිසියම් වෘත්තයක තියෙන ස්වરૂපය ඇතුව ලියවෙන ආකාරයට මේ රචනා වීම නිසා. ඒ වගේම මේ කාලයේදී විශේෂ තැනක් හිමි වුණා කියලා අපිට තොරතුරු හමු වෙනවා. මේ කන්නලව් එහෙම නැත්නම් යාදිනි ස්වරූපයෙන් ලියවන ඒවට විශේෂ නමක් ඇතිලා තියෙනවා. චූර්ණිකා බිහිවීම මේ කාලයේදී සිද්ධ වෙනවා. ඒ වගේම මිශ්‍ර සිංහල භාෂා ලක්ෂණ දක්නට ලැබෙනවා. ඔබට નિયમિત ග්‍රන්ථය වෙන 550 ජාතක පොත පිළිබඳව විමසා බැලුවා වුණත් ඔබට හොඳ ආකාරවම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ග්‍රන්ථයේදී ඔබට මිශ්‍ර සිංහල භාෂා ලක්ෂණයන් ඇතුළත් වෙලා තියෙන බව අපිට පැහැදිලිව පේන්නට තියෙනවා. ඊළඟට අපි යන්නේ ගම්පොළ අවධිය. අපි 15 වන සතවර්ෂය කියලා මේ නම් කරගෙන තිබෙනවා. ගම්පොළ අවධිය පිළිබඳව තොරතුරු විමසනකොට අපේ සාහිත්‍ය ඉතිහාසයේ පොළොන්නරු යුගය, අනුරාධපුර පොළොන්නරු යුග, ඒ වගේම දඹදිනිය කාලය වගේ කාලවකවානු තරම්ම ප්‍රබල තත්වයක පැවතුනේ නැතත් ගම්පොළ අවධියත් අපිට වටිනාකමකින් සමන්විත අවධියක් බවට පත් වෙනවා. කෙසේ නමුත් සිංහල සාහිත්‍ය නැගීම ග්‍රන්ථය වැනි ග්‍රන්ථවල
මාටි වික්‍රමසිංහයන් සඳහන් කරලා තියෙන කරුණු කාරණාත් එක්ක රාශී කරගත්තාම ගද්දේ කිසියම් වැටීමක් අපේ රටේ ගද්‍ය සාහිත්‍යයේ කිසියම් වැටීමක් පිළිබිඹු කරන කාලවකවානුව හැටියට අපි හඳුනාගන්නේ ගම්පල අවධිය. ගම්පල අවධිය දේශපාලනික පසුබිම ගත්තාම අපිට ඉතාමත්ම වැදගත් වෙන රජවරු කිහිප දෙනෙක් විශේෂයෙන්ම හතරවන බුවනක බාහු රජතුමා, පස්වන පරාක්‍රම බාහු රජතුමා, තුන්වන වික්‍රම බාහු රජතුමා, පස්වන බුවනක බාහු රජතුමා, දෙවන වීර බාහු රජතුමා සහ හතරවන විජය බාහු රජතුමා කියන රජවරුන් මෙම කාලවකවානුවේදී රාජ්‍ය පාලනය කරනවා. මේ අය අතරින් සිදුවන සාහිත්‍ය සේවාවත් එක්ක තමයි අපේ සාහිත්‍ය ගද්‍ය සාහිත්‍යයේ කිසියම් වර්ධනයකට ලක්වන්නේ. සිංහල සාහිත්‍ය වංශයේදී පුංචි බණ්ඩාර සන්නස්ගලයන් මතක් කරනවා. ඔහු එහිදී ඇතුළත් කරනවා ගද්‍යකරණය සම්බන්ධයෙන් කුරුණෑගල කාලයේ අභිභවන තරමට වැඩ සිදු වූ බව ගම්පල සාහිත්‍යයෙහි පෙන්වනවා කියලා. ඒ වගේම සිංහල සාහිත්‍ය ඉතිහාසයේ නම්ගත් ධර්මකීර්ති පරපුරේ සාහිත්‍ය සේවය හිමි වෙලා තියෙන්නේ ගම්පල යුගයට. කෙසේ වුණත් ගම්පල යුගය සම්බන්ධයෙන් කතා කරන්න තිබෙන්නේ මේ ගම්පල අවධිය සම්බන්ධයෙන් කතා කරද්දී අපිට පේන්න තියෙන කාරණාව තමයි ගද්‍ය සම්බන්ධයෙන් කිසියම් පිරිහීමක් පෙන්වන එක්තරා අවධියක් හැටියට අපිට මේ අවධිය නම් කරන්නට පුළුවන්. අපි ඊළඟට විමසා බලමු මේ අවධියේදී ලියවෙලා තියෙන ග්‍රන්ථ සාහිත්‍යක ග්‍රන්ථ හැටියට සහ ඒ ග්‍රන්ථවල කතුවරුන් කවුද කියන එක අපි පොඩ්ඩක් විමසා බලමු. විශේෂයෙන්ම මේ අවධියේදී ලියවෙනවා එක ග්‍රන්ථයක් හැටියට එළුවත්තන ගලු වංශය. එහි කතුවරයා පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම නිකාය සංග්‍රහය දෙවන ධර්මකීර්ති මාහිමිපාණන් වහන්සේ විසින් නායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියවෙනවා. බාලාවතාර ගඩලාදෙනි සන්නය මේ සන්න ග්‍රන්ථය දෙවන ධර්මකීර්ති මාහිමිපාණන් වහන්සේ විසින් ලියනු ලබනවා. සද්ධර්මා ලංකාරය දෙවෙනි ධර්මකීර්ති මාහිමිපාණන් වහන්සේ විසින් ලියනු ලබනවා. මේ අතරින් ඔබට වැදගත් වෙන කොටසක් තමයි සද්ධර්මා ලංකාරය. අප මේ ඒකකයේදීත් ඔබ ගම්පල අවධියෙන් මතක තබා ගන්නට ඕනේ කතුවරුන් කිහිපයක් සහ ග්‍රන්ථ කිහිපයක්. එතකොට අපි එතනදී මතක තියාගන්න පුළුවන් අපේ නිකාය සංග්‍රහය දෙවන ධර්මකීර්ති මාහිමිපාණන් වහන්සේගේ, ඒ වගේම බාලාවතාර ගඩලාදෙනි සන්නය මේක ව්‍යාකරණ ග්‍රන්ථයක්. ඒක දෙවන ධර්මකීර්ති මාහිමිපාණන් වහන්සේගේ, ඒ වගේම සද්ධර්මා ලංකාරය. සද්ධර්මා ලංකාරයේ ග්‍රන්ථය වැටමින් තිබිච්ච ගද්‍ය යුගයකදී උවත් වටිනා සාහිත්‍ය සේවාවක් ඉෂ්ට කරපු ග්‍රන්ථයක් හැටියට ඔබ හඳුනාගෙන තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට નિયમિત කතාවස්තු දෙකක් නන්දි වාණිජ කතාවස්තුව සහ ස්වර්ණතිලකා කතාවස්තුව කියන කතාවස්තු දෙකම උපුටාගෙන තිබෙන්නේ මෙම ඒකකයෙන් බව අපි මතක තියාගන්නට ඕනේ. එහෙමනම් අපි දැන් මේ සොයාබල් ගම්පල යුගයේ බිහිවන ගද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ කිහිපයක් අපිට පෙන්වුම් කරනවා. ඒ ඔබට නන්දි වාණිජ කතාවස්තුව සහ ස්වර්ණතිලකා කතාවස්තුව ඇසුරෙන් පරිශීලනය කරලා සොයා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. පාලි සංස්කෘත නොදත් සාමාන්‍ය ජනයා සඳහා පොත්පත් ලියවීම මේ කාලයේදී සිද්ධ වෙනවා. ඒ වගේම ධර්මදේශනා සඳහා පොතපත ලියවෙනවා තියෙනවා. ඒ වගේම මේ කාලයේදී අපිට සාහිත්‍ය ලක්ෂණ හැටියට කියන්නට තියෙන්නේ විශේෂිතම කාරණාවක් තමයි ගද්‍ය සාහිත්‍යයේ කිසියම් පරිහානියක් පෙන්눔 කරන අවධියක් හැටියට අපිට මේ අවධිය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. දැන් දරුවනේ ඔබ මේ වන විට මම කතා කරමින් ආපු මේ යුග අතරින් මම විශේෂයෙන්ම නැවතත් අවධාරණය කරනවා අනුරාධපුර අවධිය සහ පොළොන්නරුව අවධිය කියන අවධි දෙකෙන් පසුව එළඹෙන දඹදෙණි අවධිය, ඊළඟට කුරුණෑගල් අවධිය සහ ගම්පොළ අවධිය කියන අවධි තුන පිළිබඳව විශේෂ විශ්ලේෂණාත්මක අවබෝධයක් ඔබ සතුව පැවතීම ඉතාමත්ම වැදගත් වෙන බව ඔබ තරයේ සිහි තබා ගන්න. මම ඔබට මේ කතා කරලා අවසන් වෙන තැනදීම නැවත වාරයක් අවධාරණය කරන්නේ මේ කොටස් තුනේ ඇතැම් විට අප මේ රූපවාහිනී වැඩසටහනක් මගින් ඔබට ආමන්ත්‍රණය කරලා විශේෂ කාරණා ඔබට දැනුම් දිය යුතුව පවතිනවා. මේ පාඩම ඇතුලේ තියෙන හරය ඔබගේ මනසට ගැනීම ඔබ සතුව පවත්නා වූ වගකීමක්. ඒ මගින් තමයි ඔබගේ සාධන මට්ටම ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙන්නේ. තාම ඔබ ඉන්නේ 12 ශ්‍රේණියේ. නම් ඔබ 12 ශ්‍රේණියේ සිටින දරුවෙකුට
විශේෂයෙන්ම අපි පුරාතන ගද්‍ය ඒකකය හඳුනා ගනිද්දිම අපි හදාරන කොටස් තුන විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, 550 ජාතක පොත සහ සද්ධර්මාලංකාරය කියන ග්‍රන්ථ හතර. මෙන්න මේ ග්‍රන්ථ හතරට අදාළ යුගයන් තියෙන තුනක්. අදාළ කාලයන් තියෙන්නේ අදාළ සමයයන් තියෙන තුනක්. ඒ තමයි දඹදෙනි කාලය, ඊළඟට කුරුණෑගල් කාලය, ඊළඟට ගම්පල කාලය. මෙන්න මේ කාලවකවානු තුන පිළිබඳව පමණක්වත් හොඳින් අවධානය යොමු කරලා එකී සාහිත්‍ය යුගයේ පසුබිම, එහි තිබෙන රජවරුන්ගේ දේශපාලනික පසුබිම වෙනම විමසා බලන්න. ඒ වගේම සාහිත්‍යික පසුබිම වෙනම විමසා බලන්න. ඒ වගේම ඒ යුගයන් වල තිබිච්ච ගද්‍ය සාහිත්‍ය සම්බන්ධයෙන් ඉදි වෙලා තියෙන විශේෂිත කාර්යභාරය කුමක්ද කියන එක පිළිබඳව ඔබ විශේෂ අවධානය යොමු කරලා මතක තියාගන්නට ඕනේ. එහෙමනම් අපි දැන් අවසන් කරමින් එන්නේ ගම්පල අවධිය කියන ගම්පල අවධියේදී සාහිත්‍යක පසුබිම තමයි අපි මේ විමසා බලන්නේ. ඊළඟට මම ඔබට සිහිපත් කරන්නට ඕනේ ගම්පල අවධියෙන් අනතුරුව අපට හමුවන අවධිය වන්නේ මේ කෝට්ටේ අවධිය. කෝට්ටේ අවධියේදී සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් කෝට්ටේ අවධිය ඉතාමත්ම වැඩි වටිනාකමකින් සමන්විත අවධියක්. මොන සාහිත්‍ය පැත්තෙන්ද? විශේෂයෙන්ම පද්‍ය සාහිත්‍ය පැත්තෙන්. නමුත් කැපිපෙනෙන ගද්‍ය සාහිත්‍යයක් වර්ධනය වීමක් අපට දක්නට ලැබෙන්නේ නැහැ මේ අවධියේදී. ඔබ දන්නවා කෝට්ටේ අවධියේදී විශේෂයෙන්ම අපේ සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය බවට පත් වෙනවා. ඒ අවධියේදී අපට ලියවෙන ප්‍රධානතම සංදේශ කාව්‍යයන් පහක්ම අපට හමු වෙනවා මේ අවධියේදී. ප්‍රධානම සංදේශයන් පහක් පරවි සංදේශයෙන් පටන් අරගෙන පරවි සංදේශය, කෝකිල සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය සහ හංස සංදේශය කියන පංචමහා සංදේශයන් එමින් කෝට්ටේ අවධිය සාහිත්‍ය යුගයක් හැටියට, පද්‍ය සාහිත්‍ය යුගයක් හැටියට ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙන අතරතුරේ ගද්‍ය යුගයක් හැටියට ගත්තොත් අපිට ගද්‍ය සාහිත්‍යයේදී වැඩි දියුණු වෙච්ච යුගයක් හැටියට අපිට මෙම අවධිය සලකන්නට හැකියාවක් නැහැ. නමුත් මේ අවධියේදී අපිට හමු වෙන ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. සද්ධර්ම රත්නාකරය විමලකීර්ති ධම්මදින්න හිමියන් විසින් රචනා කරන ලද. ඒ වගේම පංචිකා ප්‍රදීපයේ තොරගමේ ශ්‍රී රාහුල හිමියෝ, උන්වහන්සේ ෂඩ්භාෂා පරමේශ්වර තොරගමේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ, ඒ වගේම එළුවත්තන ගලු වංශය වීදාගම හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් විසින් තමයි මෙය රචනා කරලා තිබෙන්නේ. ඒ හින්දා කෝට්ටේ අවධිය පිළිබඳව ඊළඟ මෙතනින් අනතුරු එළඹෙන්නේ සීතාවක අවධිය. මම සීතාවක අවධිය පිළිබඳව දීර්ඝ විවරණයක් කිරීමට ඔබත් සමග එකතු වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාව වෙන විට අපි විශේෂයෙන්ම අපේ නියමිත ග්‍රන්ථත් එක්ක තමයි අපි මෙම සාකච්ඡාව ඉදිරියට මෙහෙවගෙන ආවේ. ඊළඟට අපි පැවරුමක් කරොත් මේ වැඩසටහනත් එක්ක ඒක රාශී වෙමින් පළවෙනිම දේ ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණය කළ හැක්කේ කෙසේදයි දක්වන්න කියන එක. දැන් ඔබගේ හිතට නැගෙනවා ඇති අපි කොහොමද මේ ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණයකට ලක් කරන්නේ. ගද්‍ය සාහිත්‍ය අපිට වර්ගීකරණයකට ලක් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා මුලින්ම පළවෙනියටම පුරාතන ගද්‍ය සහ නූතන ගද්‍ය හැටියට. එතකොට පුරාතන ගද්‍ය යටතේ තමයි අපිට හමු වෙන්නේ මේ ඊටාම සිංහලයේ වටිනා මහා බණපොත් රාශියම අපි දැනගන්නේ මේ පුරාතන ගද්‍ය යටතේ. ඊළඟට අපි සාහිත්‍ය වර්ගීකරණයේදී ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණයේදී අපි ඊළඟට නූතන ගද්‍ය වලට එනකොට නූතන ගද්‍ය අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම ඒ කොටස් දෙක තමයි එකක් නවකතාව, අනිත් එක කෙටි කතාව. ඊළඟට දඹදෙණිය අවධිය ගද්‍ය අවධියක් වශයෙන් වැදගත් වන්නේ කෙසේදයි විමසන්න. ආදරණීය දුවේ පුතේ, මේ පැවරුම ඔබ හොඳින් කරන්න. හේතුව විශේෂයෙන්ම ඔබට සමහර විට දැක ගැනීමට හැකියාව ලැබෙයි ඉදිරි විභාගයන්ෙහිදී ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙන ප්‍රශ්නයක් බවට මේ පත් වෙන නිසා වෙන්න. අපි විභාගයේ ලකුණු ලබා ගැනීම කියන කාරණාව මදකට පසකින් තබුවහොත්
අපට මේ ලබා ගැනීමට තිබෙන අවබෝධය වැඩි කර ගැනීමට මේක තාමත්ම වැදගත් වෙනවා. දඹදිනී අවධිය ගද්‍ය අවධියක් වශයෙන් වැදගත් වන්නේ කෙසේදයි විමසා බැලීමේදී ඔබ විශේෂ තැනක් ලබා දෙන්න සද්ධර්ම රත්නාවලිය සහ පූජාවලිය කියන ග්‍රන්ථයන් දෙකට. සද්ධර්ම රත්නාවලිය අපිට වැදගත් වන්නේ අපිට නිර්දිෂ්ට ග්‍රන්ථයක්. ඒ ලියා තිබෙන්නේ ධර්මසේන හිමියන් විසින් රචනා කරලා තියෙන්නේ. ඒ වගේම පූජාවලිය අපිට ඉතාමත් වැදගත් වෙන ග්‍රන්ථයක්. ඒ රචනා කරලා තියෙන්නේ මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන් විසින්. මේ ඇසුරෙන් විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් අපට 12 ශ්‍රේණියේ දරුවන්ට මට්ට කුණ්ඩලී වස්තුව නියමිත වෙනවා. ඒ වගේම 13 ශ්‍රේණියේදී ඔබට කුණ්ඩලකේසී වස්තුව මේන් නියමිතව තිබෙනවා. පූජාවලිය ග්‍රන්ථයෙන් අපට අනුරුද්ධ කුමාර වස්තුව 12 ශ්‍රේණියේදී නියමිතව තිබෙනවා. ඒ වගේම ජීවක කතා වස්තුව අපට 13 ශ්‍රේණියේදී නියමිතව තිබෙනවා. එසේනම් ගද්‍ය සාහිත්‍ය ගද්‍ය අවධියක් හැටියට දඹදිනී අවධියේ තියෙන වටිනාකම ගැන කතා කරද්දී මූලිකත්වය ලබා දෙන්න ඕනේ ඔබ මේ පොත් දෙකට. ඒ වගේම ඔබ විශේෂයෙන්ම කතා කරන්න වෙනවා තුන්වෙනි විජයබාහු රජතුමා සහ දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන දෙදෙනාගේ සාහිත්‍ය මෙහෙවර නිසාවෙන් අපේ රටේ විශේෂ කාර්යයන් කිහිපයක් සිදු වෙනවා. ඒ තමයි ගද්‍යකරණය සම්බන්ධයෙන් ගත්තොත් විශේෂයෙන්ම විනාශ වී ගිය පොත් නැවත ලියවීම, ඒ වගේම අලුතෙන් සාහිත්‍ය පොතපත ලියවීම, ඒ වගේම සාහිත්‍ය කෘති පිටපත් කරවා භික්ෂුන් වහන්සේලා අතර බෙදා හැරීම කියන කාරණා තුන ගද්‍ය යුගයක් හැටියට මේ යුගයේදී තාමත් වැදගත් වෙන කාරණා තුනක් හැටියට ඔබ සනිටුහන් කර තබා ගන්න. මොකක්ද මේ කාරණා තුන? විනාශ වී ගිය සාහිත්‍ය කෘති නැවත ලියවනවා. ඒ වගේම අලුතින් ග්‍රන්ථකරණයට පඬිවරුන් පොළඹවනවා. ඒ වගේම ඉතිරි වී තිබිච්ච ගද්‍ය ග්‍රන්ථ පිටපත් කරවලා ඒ පිටපත් කරපු ග්‍රන්ථ භික්ෂුන් වහන්සේලා අතර බෙදා හැරීම සිදු වෙන්නේ මේ යුගයේදී. ඒ වගේම කුරුණෑගල් අවධිය ගද්‍ය අවධියක් වශයෙන් වැදගත් වන්නේ කෙසේදයි කියන එක විමසා බලන්නට ඕනේ. ගද්‍ය අවධියක් හැටියට එහිදී අපි මූලික අවධානය යොමු කරන්නේ 550 ජාතක පොත තමයි කුරුණෑගල් අවධියේ අපිට විශේෂිතම ග්‍රන්ථ වෙන්නේ. පාලි ජාතකට්ට කතාව පදනම් කරගෙන ලියවෙන අපි ඒ පිළිබඳ අවධානය යොමු කරා. ඒ වගේම ගම්පල අවධිය සම්බන්ධයෙන් කතා කරද්දී අපිට ගද්‍ය අවධියක් හැටියට වැදගත් වන්නේ කෙසේදයි කියනකොට අතරම ගද්‍ය අවධියක් හැටියට ගම්පල අවධිය තරමක පරිහානියක් පෙන්눔 කරන අවධියක් ගද්‍ය අවධියක් හැටියට ගත්තාම නමුත් අපිට මේ කාලයේදී ලියවෙච්ච ග්‍රන්ථයන් කිහිපයක නම් මතක තියාගනිමින් විශේෂයෙන්ම සද්ධර්මාලංකාරයේ ග්‍රන්ථය මේ සද්ධර්මාලංකාරයේ ග්‍රන්ථය ලියවෙන්න අවධිය මේ අවධියේ කියන එක ඔබ හිතා හොඳින් මතක තියාගන්නට ඕනේ. ඒ වගේම ඔබගේ සිහියට ගන්නට ඕනේ මේකේ තියෙන කතා වස්තුන් දෙක කියවනකොට ඔබට 12 ශ්‍රේණිය සඳහා නියමිතව තියෙනවා මේ අසුරෙන් ස්වර්ණතිලකා කතා වස්තුව. ස්වර්ණතිලකා කතා වස්තුව හැදෑරීමේදී විශේෂයෙන්ම ආදරණීය දුවේ පුතේ එකට වැඩි අවධානයක් යොමු කරන්න. මොකද ඔබට ඔබගේ විෂය ඒකකයේ තුල තිබෙන ඔබගේ විෂයමාලාව ඇතුලේ තිබෙන විෂය නිර්දේශය ඇතුලේ තියෙන සද්ධර්මාලංකාරයේ මේ ස්වර්ණතිලකා කතා වස්තුව අපි හොඳින් මනවින් අවබෝධ කර ගන්නකොටම ඒත් එක්කම එහා පැත්තෙන් ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය ලියවිලා තියෙන්නේ මේ ඒකකය අසුරු කරගෙනමයි සරච්චන්ද්‍ර මහත්තයා ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය ලියන්නේ. සද්ධර්මාලංකාරයේ ඇතුළත් වෙලා තියෙන ස්වර්ණතිලකා කතා වස්තුව පාදක කරගනිමින්. ඒ නිසා අපිට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟ කොටස නන්දි වාණිජ්‍ය කතා වස්තුව. නන්දි වාණිජ්‍ය කතා වස්තුව කියවීමේදී ඔබ ඉතාම හොඳ අවධානයක් යොමු කරමින් මෙය කියවීමට ලක් කරන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට සිංහල විෂය නිර්දේශයේදී උසස් පෙළට අදාළ මේ ඒකකයේදී විශේෂයෙන් පුරාතන ගද්‍ය කොටස ඔබට මම මුලිනුත් සඳහන් කළා ඉතාමත්ම වැදගත් වෙනවා. එක පැත්තකින් අපේ ජීවිත පරිඥානය වැඩි කර ගැනීමට, අවබෝධය ඇති කර ගැනීමට, ඒ වගේම හොඳ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කර ගැනීමට මේ ග්‍රන්ථය එක පැත්තකින් අපට හේතු වෙනවා. අනිත් පැත්තෙන් මෙම ග්‍රන්ථය
අවබෝධ කර ගැනීම පැත්තෙන් තියෙන වාසි ටිකක් තියෙනවා. වගේම තවත් පැත්තකින් අපිට මේ ග්‍රන්ථය මගින් සැලසෙන වාසිය තමයි ලකුණු ලබා ගැනීමට. ඒ හින්දා අපි උසස් පෙළ විභාගයේදී ඉහළ වටිනාකමක් ලැබෙනවා අපිට මේ ලබා ගන්න ලකුණු වලට. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරන ඒකකයක් බවට පත් කරගන්න. නැවත වාරයක් අපි මේ සම්පින්ඩනය කරගන්නව නම් අපි බලන්නට ඕනේ සාහිත්‍ය වර්ගීකරණය ඔබට කරන්නට පුළුවන්ද? ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණය කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ ගද්‍ය සාහිත්‍ය වර්ගීකරණය කිරීමේදී ඔබට නියමිත ග්‍රන්ථ ලියවිලා තියෙන අවදි මොනවද කියන එක ඔබ වෙනම හොයලා බලන්නට ඕනේ. කිනම් අවදිවලදීද මේ ග්‍රන්ථයන් ලියවිලා තියෙන්නේ. ඒ අවදීන්හි තිබෙන විශේෂතා මොනවද කියන එක ඔබ හොයා බලන්නට ඕනේ. ඒ එක් අවදිවල තිබෙන විශේෂත්වය අපි වෙනමම හදාරන්නට ඕනේ. වෙනම වෙන් කරගන්න ආදරණීය දුවේ පුතේ අනුරාධපුර අවදිය කොයි විදිහද? පොළොන්නරු අවදිය කොයි විදිහද? අපි මේ දෙකම ගත්තයන් පස්සේ පොඩ්ඩකට අපි පැත්තකින් තියලා දඹදෙණි අවදියත්, ඒ වගේම කුරුණෑගල් අවදියත්, ඒ වගේම ගම්පල අවදියත් කියන අවදි තුනට හිමි වෙලා තියෙන විශේෂත්වය පිළිබඳව ඔබ අවබෝධ කරගන්නට ඕනේ. ඒකම ඒ එක් යුගයෙන් අඩුම වශයෙන් අවම වශයෙන් ලියවිලා තියෙන ග්‍රන්ථ දෙකක්, ඒ වගේම ග්‍රන්ථවල කතුවරු දෙදෙනෙක්ගේ නම් මතක තියා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා නම් ඒ ඊටාත්ම වැදගත් වෙනවා. එහෙනම් අප මෙම ඒකකය මගින් අද මේ පාඩම මගින් ඔබත් එක්ක විශේෂ සංවාදයක් යොමු වෙලා හිටියේ පුරාතන ගද්‍ය ඒකකය පුරාතන ගද්‍ය සාහිත්‍යයේහි ආරම්භය සහ විකාශය පිළිබඳව සාකච්ඡා කිරීම. මා හිතනවා මේ පාඩම අවසානය දක්වාම ඔබ රැඳී සිටියා නම්, මේ පාඩමත් එක්ක එකවන්ව අත්වැල් බැඳගෙන සිටියා නම් ඊ타මත්ම වටිනා ගැටලු රාශියකට පිළිතුරු අපිට යොමු කරන්නට හොඳ අවස්ථාවක් මෙයින් ලැබුණාය කියලා. ඒ නිසා මේ පාඩමේ අපි හඳුන්වා දීපු ඒකකයන් ඔබට නැවත නැවත බැලීමට මෙම හැකියාව තිබෙනවා. මේ පාඩම ඔබට නැවත බලන්නට පුළුවන්. වෙබ් අඩවියට පිවිසිලා මෙය බාගත කර ගැනීමෙන් බලන්නට පුළුවන්. ආදරණීය දුවේ පුතේ මේ පාඩම් නැවත නැවත කියවන්න. නැවත නැවත ශ්‍රවණය කරන්න. මේ ශ්‍රවණය කිරීමෙන් ඔබ ගත කරන මේ කාලවකවානුවේදී ඔබ මේ නැවත නැවත ශ්‍රවණය කිරීම නිසාවෙන් ඔබට ඉහළ වටිනාකමක් ලබා ගැනීමට, දැනුම මනවින් පෝෂණය කර ගැනීමට මෙයින් ඉඩකඩ ප්‍රමාණයක් සැලසෙන බව තරයේම මතක තබා ගන්න. මම හිතනවා අද මෙම පාඩමෙන් ඔබට ඉතාමත්ම හොඳ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. අපි අදට මේ පාඩමෙන් සමුගන්නවා. නැවතත් ඔබත් සමග මෙවැනිම පාඩමක් මගින් මෙවැනිම ඒකකයක් මගින් ඔබත් සමග සම්බන්ධ වෙලා ඔබගේ ලකුණු ප්‍රමාණය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම ඔබ කරා ගෙනීමට අපි සූදානම්ෙන් සිටිනවා. ආයුබෝවන්.